කෙලින්ම ඇහුවොත් සමගි ජන බලවේගය ඇත්තටම සමගීද? බංකොලොත්ිත දේශපාලන නායකයෝ යම් උත්සාහයක යෙදෙන්න හදනවා මේ අභ්‍යන්තරය තුළ යම් විවිධ වූ ගැටලු තිබෙනවා බව පේනවා. රටේ ජනතාවගේ අවාසනාවන්තකමට ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙලා ඔබ කිව්වට වඩා රට විනාශ වෙලා අද ගෝඨාභය මහත්තයා මුණ ගැහෙනකන් රටේ ජනතාව ඉන්නේ. හොරුන්ට දඬුවම් දුන්නා නම් හරි. මේ හොරුනේ කෑ ගහන්නේ. මේ කඳවුරට හොරා කෑවා කියනවා. ඒ කඳවුරට දඬුවමක් නැහැ. මේ කඳවුර හොරා කෑවා කියනවා. මේ කඳවුරට දඬුවමක් නැහැ. ඒක තමයි ඔබ දකින්නේ නිවේශනයක් හැටියට. අපිට මේ මොහොතේ තිබිච්ච නායකත්වයේ තියෙන තීන්දුව හරහා අපිට එතනට යන්න වෙනවනේ. අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අද සිකුරාදා දවසේදී ශ්‍රී ලංකාවේ අර්බුද නිර්මාණය වෙලා තිබෙන කාල සීමාවක බොහෝ පිරිස් ආණ්ඩු පක්ෂයේ වගකීම ගැන කතා කරනවා. ඒ වගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලේ ශක්තිමත් ආණ්ඩුවක් වගේම ආණ්ඩුවට නිවැරදි මඟ පෙන්වන්නට, ආණ්ඩුව ගන්න වැරදි තීරණ විවේචනය කරන්නට, ආණ්ඩුව ගන්න හරි තීරණ වලට එකඟ වෙන්නට, ඒ වගේම රටේ අර්බුදවලට දායකත්වයක් ලබා දෙන්නට නම් ප්‍රජාතන්ත්‍රවාදී රටකට ශක්තිමත් විපක්ෂ තිබිය යුතුයි. නමුත් ප්‍රශ්නාර්ථය අද අපේ රටේ එහෙම විපක්ෂයක් තියෙනවාද? මේ හෝරාව වෙන් කරන්නේ ඒ පිළිබඳව කතා කරන්නට රටේ අර්බුද හමුවේ සමගි ජන බලවේගයේ මැදිහත් වීම කොයි ආකාරයෙන් සිද්ධ වෙනවාද කියන කාරණය ගැන කතා කරන්නට අපේ ටෝක් 24 මැදිරියේ මේ ආරාධිත අසුන අද අපි වෙන් කරේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට. ආයුබෝවන් ඔබතුමාට. මුලින්ම බොහොම ස්තුතියි අපිත් සමග සම්බන්ධ වුණාට. වැඩසටහනට අපේ සරල ආරම්භයක් ලබා ගත්තොත් අපේ රටේ අර්බුද නිර්මාණය වෙලා තිබෙන කාල සීමාවක කොහොමද ඔබතුමන්ලා විපක්ෂයේ විදියට මේ දවස්වල කාර්ය බහුලයිද? මේ වගේ මේ දවස්වල කොයි වගේ වැඩපිළිවෙලක්ද ඔබතුමන්ලගේ ක්‍රියාත්මක වෙන්නේ රටේ මේ තියෙන අර්බුද පිළිබේ? ආන්දි මුලින්ම ස්තුති අන්තේනවා ඔබේ ආයතනයේ අද මේ අවස්ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව. ඔබේ සහ රටේ ජනතාව තුළ මේ මොහොතේ මේ වෙලාවේ විපක්ෂයේ කාර්යභාරය පිළිබඳව විවිධ වූ මත දරන්නට පුළුවන්. මම විශ්වාස කරනවා රවින්දු සජිත් ප්‍රේමදාස වර්තමාන විපක්ෂ නායකතුමා ආණ්ඩුවට කරන්න බැරි බොහෝ දේවල් කරලා තිබෙනවා. ඔබට මතක නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පත්වීමේ දෙවෙනි පාර්ලිමේන්තු සැසිවාරයේ ඔහු ඉල්ලනවා හුස්ම වැඩසටහනෙන් ඔහුට උදව් කරන්න, රටට උදව් කරන්න කියලා. මේ වෙනකොට මම සතුටෙන් කියන්න ඕනේ අත්‍යවශ්‍ය හිඟ බෙහෙත් තා විශාල ප්‍රමාණයක් පෞද්ගලික ධන පරිත්‍යාගයේ විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් එකතු කර ගන්නා මුදල් සහ එතුමාට ලැබෙන එතුමාගේ පෞද්ගලික ආධාර හරහා මේ නව අගමැතිවරයාට මුල්ම උදව්ව කරේ ජාත්‍යන්තර එන්න කලින් විපක්ෂව එහෙම කරන්නේ නැහැ. ඉතිහාසය ඔබලා දැකලා ඇත්තේ ඔබ කියනවා වගේ අරගල සටන් විරෝධතා පමණයි. ඒවට සීමා නොවිච්ච සැබෑ අරුබුදේ තේරුම් ගත්ත වර්තමාන විපක්ෂ නායකවරයා ප්‍රමුඛ අපි මේ රටේ දැවෙන ගිලෙන ප්‍රශ්න ගලවා ගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතව ලබා දුන්නේ එක් සහයෝගයක්. ඒ පමණක් නෙවෙයි. ඔබ දකිනවා උස්ම වැඩසටහන ඇරදී පෞගේ කාලෙම රෝහල් පද්ධතියට අවශ්‍ය කරන විශේෂම කොරෝනා වසංගතය කියන භයානක වසංගතයෙන් පෙළෙන ඒ රෝගියා බේරා ගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය වෙච්ච විවිධ උපකරණ සහ බෙහෙත් එතුමා පරිත්‍යාග කරා රවින්දු. ඒ වගේම ඉගෙන ගන්න පාසල්වල දරුවෝ විශේෂයෙන් පරිගණක පද්ධතිය නැති කම නිසා ඔන්ලයින් අධ්‍යාපනයේ කඩාකප්පල් වීම සඳහා සිද්ධ වෙන මේ මගහැරීම් මගහරා ගැනීම සඳහා ලංකාවේ පළවෙනි වතාවට විපක්ෂයේ විපක්ෂ නායකවරයෙක්. විපක්ෂයේ ඉන්නවර කිය හිතන්නේ ඔබතුමාලා කතා කරනවා, කෑ ගන්නවා, අරගල කරනවා, වීදි සටන් කරනවා කියන පමණයි. එයින් එහාට ගිහිල්ලා සමාජීය දේශපාලන වගකීම් සියල්ල තේරුම් ගත්ත අපේ නායකතුමා උතුරෙන් පටන් ගන්න, නැගෙනහිරෙන් පටන් ගන්න රටේ සතර දිග්භාගයකම පාසල් පද්ධතීන් වලට අවශ්‍ය පරිගණක විද්‍යාගාර ලබා දීම සඳහා මඟ පෙන්වුවේ නැද්ද? ලබා දුන්නේ නැද්ද? ඔබ මේ මාධ්‍ය ආයතන හරහා ඒවා සමාජයට රට පෙන්වපු අවස්ථා ඇති. මෙන්න අපේ කාර්යභාරය. කියන්නේ සීමා වුණේ නැහැ විවේචන වලට. සීමා වුණේ නැහැ මේ ආණ්ඩුවේ හැම දෙයක්ම හොඳ නැහැ කිය.
අපි ආදර්ශයක් දුන්නා ඉදිරියේ එන විපක්ෂයට. දැන් පෞද්ගලික විපක්ෂයේ ඔබ දකින්නේ නැති වර්තමාන ආණ්ඩුව නිර්මාණයේදී පොදු ජන පෙරමුණ ඩීසල් පෙට්‍රල් මිල වැඩි වෙච්ච ගමන් ආවේ පුෂ් බයිසිකල් වල රාජපක්ෂ මහත්තයාට එන්න බෑ පැදගෙන. පුතා හෝ කවුද තල්ලු කරන් ආවේ? එහෙම ආවේ. නමුත් අපිට එවැනි තත්ත්වයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලි ආර්ථික අර්බුදය අපි දන්නවා. ඒ හරහා රටක් හැටියට විපක්ෂයක් හැටියට දිය යුතු පැහැදිලි සහයෝගයන් ලබා දෙන සඳහා සූදානම්ෙන් අපි ඉන්නවා. තොර චමින්ද විජේසිරි මහත්මයා මීළඟට පැනනගෙන ප්‍රශ්නේ තමයි ඔබතුමල්ලා මේ සමාජයට පෙන්නනවා වගේ වාතාවරණයක් ඇත්තටම ඔබතුමල්ලාගේ පක්ෂය ඇතුලේ තියෙනවද? කෙලින්ම ඇහුවොත් සමගි ජන බලවේගයේ ඇත්තටම සමගීද? සමගි ජන බලවේගයේ සමගී. පක්ෂය ඇතුලේ ප්‍රශ්න නැහැ. එදනවා දේශපාලන බංගලොත්ිත දේශපාලන නායකයෝ යම් උත්සාහයක යෙදෙන්න හදනවා මේ අභ්‍යන්තරය තුළ යම් විවිධ වූ ගැටලු තිබෙන බව පේනවා. මම පෞද්ගලිකව නියෝජනය කරන මන්ත්‍රියෙකුට තව වගකීමෙන් කියනවා මගේ පක්ෂය තුළ හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. ඒ අනුව තීන්දුව తీරන ගැනීම සහ යෝජනා අදහස් සුවමාර කිරීම සඳහා හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. මම පෞද්ගලික කාලේ මගේ නායකයා කළ යුතු කළ යාමට සූදානම් යුතු යෝජනා අපි කරා. නායකතුමා මට දඬුවම් දුන්නේ නේ. ඔව් ඒ ප්‍රකාශය හරහා මට වගකීම් ගණනාවක් බාර දුන්නා. චමින්ද මේක ගිහිල්ලා කරන්න. ඉතින් එහෙම පක්ෂයක් අපි එක්සත් ජාතික පක්ෂය හිටියානේ. ඒ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන දැන්ද කියන කාරණේ රටේ ජනතාව දන්නවා. අදටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා නේ ඒකේ නායකයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එකෙන් අයින් වෙන්නේ නැහැ. අයින් වෙන්න සූදානමක් නැති බව අපට පේනවා. නිසා මම හිතනවා මම ඔබට කියනවා රටට කියනවා මේ රටේ තිබෙන පක්ෂ සියල්ල දිහා බැලුවම සමගිය තියෙන එකමුතුව තියෙන ප්‍රජාතන්ත්‍රවාදී තියෙන පක්ෂය සමගි ජන බලවේගයේ අපේ පක්ෂය. නමුත් අපි ප්‍රායෝගිකව බලද්දී අපි දැක්ක පහුගිය කාලේ ඔබතුමාලගේ පක්ෂය ඇතුලේ අපිට පිටට යම් යම් මතභේදාත්මක කරුණු කිහිපයක් අපි දැක්කා. හරින් ප්‍රනාන්දු බලකණුව සහ සරත් ෆොන්සේකා මේ බලකණු දෙක අතර ගැටණයක් සිද්ධ වෙනවා. අපි දැක්කා මේ දින රැළියේදී පවා ඉන්නතරතුර හරින් ප්‍රනාන්දු ඔබතුමාලගේ පක්ෂයෙන් ස්වාධීන වෙලා අලුත් ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් පවා බාර ගන්නවා. මේ දේවල් මේ නිරූපණය කරන රටේ ජනතාවට මවන්නේ ඔබතුමාලගේ පක්ෂය සමගියක් නැති පක්ෂයක් කියන එක නෙවෙයිද මේ මවල පෙන්වන්නේ රටේ ජනතාවට? අපි හිතනවා ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් කතා කිරීමේ අයිතිය ලබා දීම පක්ෂක තියෙන සමගිය සහ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී. පෞද්ගලික ගැටුම් සහ කෝන්ත්‍ර පක්ෂයේ සමගිය බිඳලා තියෙනවා කියලා තියෙනවා කියන කාරණේ සමහර වෙලාවට හොයා දක්වන්න හදනවා. මම හිතන්නේ ඒක මහා විහිළුවක්. මොකද හරින් ප්‍රාන්ත ඇමතුමත් ගම්පහ සරත් පොන්සේක ඇමතුමත් ගම්පහ යම් ආසනික දිස්ත්‍රික්ක ගැටලු අතරේ මන්ත්‍රීවරු අතරේ සිද්ධ වෙන්නා වචන හොමාරු මේ පක්ෂයේ සමගියක් නැහැ. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියන කාරණේ වා දක්වන්න හදනවා. මම හිතන එක මට තේරෙන්නේ මොකක්ද ඒ කියන කාරණේ. ගැටුම් තියෙනවා, ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න වල සාධනීය ලෙස වුන්කන් දීම, ඒ ප්‍රශ්න වල සාධනීය ලෙස මැදිහත් වීම සඳහා පක්ෂයේ නායකත්වය සහ පක්ෂ ජේෂ්ඨයන් කටයුතු කරනවා. මම හිතන ඒක තමයි පක්ෂයක් තුළ තිබිය යුතු ඉතාමත්ම සාර්ථක දීර්ඝ ගමනකට හේතුව. ඔබතුමල්ලගේ පක්ෂයෙන් ගැලවිලා අලුත් ආණ්ඩුවේ අමාත්‍ය ධුර බාර ගන්න හැමෝටම ඔබතුමල්ලගේ පක්ෂය විසින් විනය පරීක්ෂණ කරනවද? කරනවා. හේතුව? විනය පරීක්ෂණ කරන හේතුව පක්ෂයේ මේ මොහොතේ මේ ආණ්ඩුවට සහයෝගය දීම සඳහා පක්ෂයක් කෙරෙහි ගත යුතු වැඩපිළිවෙල අපි පක්ෂය ඇතුළේ යෝජනා කරා. ඒකට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල එකඟතාවය ලැබුණා. පක්ෂ සියලු දෙනා පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම එකඟතාවය ලැබුණා. ඔබට මතක නම් අපේ නායකත්වයේ කියනවා අපි ආණ්ඩුවට කොන්දේසි විරහිතව යහපත් හොඳ රටේ මේ තියෙන තත්ත්වයෙන් ගලවා ගැනීම උදෙසා ගෙන සියලු කටයුතු සඳහා පාර්ලිමේන්තුව තුලත් එම්පිටදත් අපි සහාය කරනවා. ඒ කියන්නේ අපේ නායකතුමා අගමැතිතුමා ඉල්ලපු බෙහෙත් ටික දෙන්න කියනකොට උස්මෙන් දුන්නේ. අපිට කොහොකමතු උනේ නැහැ අපිට දෙන්න බෑක නැහැ අපේ නැහැ කියලා එහෙම කිව්වේ නැහැ. සමහර අගමැතිතුමාගෙත් හිතන්නේ නැති කල්පනා කරන්නේ රජිත් මේක දෙයිද? සහිත මේක දෙන්න පුළුවන් වේද කියන යම් පුරගා බැලීම බලන්නේ නැති. නමුත් එහෙම නොවි අපි ඒක ලබා දුවා. අබු ඒ ගත්ත තීන්දුව කුට්ටාධිකාරී ගත්ත මන්න තීන්දුවක් පාර්ලිමේන්තු කණ්ඩායමක් ගත්ත තීන්දුවක් ඒක බිඳලා කටයුතු කිරීම වෙනුවෙන් පක්ෂයේ විනයානුකූලව කටයුතු කිරීම පක්ෂයේ ව්‍යවස්ථානුකූල ගන්නා වූ තීන්දුවක්.
වර්තමාන අපේ රටේ ජනතාව දිහා බැලුවාම අපේ රටේ ජනතාව පෙරට වඩා දැඩි ලෙස දේශපාලනයෙන් ඉවත් වෙලා තියෙනවා. ඔවුන් රටේ දේශපාලඥයින්ව ප්‍රතික්ෂේප කරනවා. අපි දැක්ක පහුගිය කාලේ රටේ ජනතාව දේශපාලඥයින්ට විරෝධය පළ කරමින් පාරට එනවා. මේ වගේ කාල සීමාවක් ඇතුළත රටේ මහ ජනතාව ඇඟිල්ල දික් කරන්නේ ආණ්ඩු පක්ෂයට විතරක් නෙමෙයි රටේ වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන අර්බුද වලට සියලු දේශපාලඥයෝ වග කියන්නට ඕනි 225 වක් කියන්නට ඕනි කියලා රටේ මහ ජනතාව ඇත්තම අවස්ථාවක ඇඟිල්ල දික් කරා. රටේ ප්‍රධාන විපක්ෂයේ විදිහට මේ වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන අර්බුද වල වගකීම ඔබතුමාලා බාර ගන්නවද කොටසක්? අපි මේ වගකීම බාර ගන්න සූදානම් නැහැ. අපි අලුත් පක්ෂයක් හැදුවේ. අපි එක්සත් ජාතික පක්ෂයනේ. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකයාගේ ඇසිරීම සහ ඔහුගේ උමනාව මොකද්ද කියලා රට දන්නවනේ. තුමාගේ වගේ මේ රටේ ජනතාවට අද දේශපාලනයේ වචනයේ සහ සමාජ සේවකයා පිළිබඳව දැඩි අවිශ්වාසයෙන් ඉන්නේ. පිළිකුලෙන් ඉන්නේ. ඒ පිළිකුලට හේතු වෙච්ච පාලයාන්ත්‍රයන් සඳහා එකතු වෙච්ච ජනනායකයෝ දේශපාලන නායකයෝ හැටියට වෙන්න රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික නායකයා තුළ තිබිච්ච මහා විශාල වැරදි නිවැරදි කිරීම වෙනුවෙන් තමයි සජබේ ටෙලිෆෝනයේ පක්ෂය හැදෙන්නේ. මොනවාද ඔහු ගාව තිබ්බ වැරදි? ඔහුට තිබුණා දේශපාලන පක්ෂයක සමාජිකයෝ පාවිච්චි කරලා තවත් දේශපාලන කඳවුරක දේශපාලන ඩීල් එකක් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කිරීම. හිතන්න ලයිස්තුවකින් ඇවිල්ලා තනි මන්ත්‍රීවරයෙක් අගමැති වුණාම ඒ අගමැතිවරයා මේ වර්තමාන තියෙන ආර්ථික සමාජීය දේශපාලන ප්‍රශ්නෙට මැදිහත් වෙලා තියෙනවද ඍජුව මේක විසඳන්න? නෑ නේ රවින්දු. නාමල් රාජපක්ෂ මහත්තයා දැන් ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා බලශක්ති ඇමතිවරයාගේ අමාත්‍යාංශයේ තීන්දුව తీරන ගන්න. හැබැයි 9 වෙනිදා සහ අදටත් මේ රටේ ඡන්දේ දුන් නොදුන් සෑම පුරවැසියම කියන රාජපක්ෂවරු ගෙදර යන්න කියලානේ. රාජපක්ෂවරු ගෙදර නොගින් නැවත රාජපක්ෂවරු දේශපාලන කරලියට ගෙනාවේ කවුද? දේශපාලන කරලිය වාඩි වෙලා Tamanට තීන්දුව తీරන ගන්න නැවත පාර්ලිමේන්තුවට එන්න තමන්ගේ නැවත සුපුරුදු හොරකම් ටික වංචා ටික දූෂණ ටික කරන්න අවස්ථාව සැලසිලා නැද්ද රවින්දු මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණාට පස්සේ? අපි පාක්ෂිකයෝ හැටියට එදා අපේ නායකයෝ ගැන අපිට දැඩි විශ්වාසයක් තිබුණා මේ පක්ෂ නායකයා පාක්ෂිකයා ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා. නෑ. රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා දෙන්නෙක් නෙවෙයි. මෙයාලා එකයි. සාමාන්‍ය ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පක්ෂයෙන් ගැලවිලා ඔබතුමාලා වෙනම පක්ෂයක් නිර්මාණය කරගන්නට හේතුවත් එදත් ඔබතුමාලා දැනන් හිටියද රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ කියන දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා. මේ මතවාදය නිසාද මේ ආකල්පය නිසාද පක්ෂය වෙන් වෙන්නේ දා? ඔබ හිතන්නකෝ එතුමාගේ පරාජයන් සහ එතුමාගේ දේශපාලන ඉතිහාසයේ දිහාත් එක්ක මේ රටේ පාක්ෂික සහ රටට යහපතක් උනාද නැද්ද කියන කාරණේ බැලුවම වැඩි වශයෙන් දකින්න රටට අයහපතක් ඔය වැඩ නොකර කියන්නේ නැන්නේ නැහැ මම. වැඩි වශයක් දැක්කොත් පාක්ෂික සහ රටට මහා විශාල විනයක් හානියක් සිද්ධ වුණා කියන කතාව තමයි ජන සම්මතය තුළ තියෙන්නේ. ජනතාව තුළ තිබෙන්නේ. ඔහු දිගින් දිගටම පරාජය වෙනකොට ඔහු දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙනකොට ඔවුන් නායකයෙක් ඇටියට පක්ෂයට සහ පාක්ෂය සහ රටේ අනාගතය වෙනුවෙන් තිබුණ නැද්ද රවින්දු? හරි දැන් මගේ කාලේ ඉවරයි. මට මේක බෑ. පක්ෂයේ සමාජිකයා කැමති පක්ෂ සමාජිකයාගේ උනන්දුව තියෙන රට පිළිබඳව මේක ඉදිරියට ගෙනියන්න පුළුවන්. මගෙන් පස්සේ ඉන්න නියෝජ්‍ය නායකයා මේ තනතුරේ දීලා මේ පක්ෂ ජයග්‍රහණය රටේ ජයග්‍රහණය යොදව ගමුද කියලා කවදද එතුමා හිතුවේ? ඒ හිතුව නොවීම තුල අපි දන්නවා දිගින් දිගටම මේ දේශපාලන ඩීල් එකේ ගේම් එකේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්න බව එතුමා ඉන්නකම් එතුමාගේ නායකත්වයේ තියෙනකම් මේක වළක්වා ගන්න බැරි නිසා තමයි අලුත් පක්ෂයකින් සමාජිකයා රට බේරා ගැනීම සඳහා නව ජවය හයිය තියෙන සජිත් නායකයා අපි නිර්මාණය කරේ. ඒතර චමින්ද විජේසිරි මහත්මයා ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක තිබ්බ සටනේදී යම් හේකින් සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කරා නම් රටේ දෙවෙනි පුරවැසියා වෙන්නේ කවුද? අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙන්නට හිටියේ කවුද? රනිල් වික්‍රමසිංහ. ඒතර ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රොමෝට් කරලානේ. නෑ අපිට මේ මොහොතේ තිබිච්ච නායකත්වයේ තියෙන තීන්දුව හරහා අපිට එතනට යන්න වෙනවනේ. ඔබ අපේ පාක්ෂිකයාගේ සහ අපේ දේශපාලන ඊළඟ ජයග්‍රහණය සඳහා යොදවා ගන්න
රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලන්නේ නැත්තම් ඉල්ලන්න බැරි නම් ඒ මොහොතේ ඒ වෙලාවේ ඉල්ලීම තිබිච්ච ප්‍රසාදයේ තිබිච්ච නායකයා අපි දාගත්ත අපේ වැඩපිළිවෙලේ ජයග්‍රහණය කළා. හැබැයි ඔබට මතක ඇති ඒ මැතිවරණ ව්‍යාපාරයේ අවසානයේ ජනතාව ප්‍රශ්න කරේ මොකද්ද? ඔබ අහපු ප්‍රශ්නේ කවුද අගමැති වෙන්නේ? හැබැයි අපිට අගමැති ධූරය පිළිබඳව නෙමෙයි ඒ වෙලේ ජනාධිපති අපේක්ෂා කිව්වේ. මේක තියෙන ජනාධිපතිවරයා. අපි මහමැතිවරණයෙන් බලමු කවුද අගමැති වෙන්නේ කියලා. හැබැයි ඔබට මතක ඇති ඡන්දේ දවස් දෙකකට කලින් මොනවද කිව්වේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා එළියට මොකද කිව්වේ? ඉතින් මේ ප්‍රකාශ ආරාම අපේ අපේක්ෂකයා සහ අපේ ජනාධිපති සටන දියාරු කිරීම පරාජය කිරීම අපේ පක්ෂය තුළම තිබුණා. නමුත් අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැ. මොකද නායකත්වයට අවශ්‍යතාවය තිබුණේ මේක ලබා දීලා පරාජය කළා නැවත ඔහුගේ අරමුණා කරා යන්නේ. ඉතින් රටේ ජනතාවගේ අවාසනාවන්තකමට ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙලා ඔබ කිව්වට වඩා රට විනාශ වෙලා අද ගෝඨාභය මහත්තයා මුණ ගැහෙනකන් රටේ ජනතාව ඉන්නේ. නමුත් රටේ මහ ජනතාවට පැහැදිලිවම පිටතට පේන්නට තියෙන කාරණේ තමයි ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක කිට්ටුව ගනුදෙනු කරා මැතිවරණය ජයග්‍රහණය කරන්න ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාව ඉත්තෙක් විදිහට පාවිච්චි කරා. ඉන්නතුරුව මැතිවරණය පරාජයට පත් වුණාට පස්සේ ඔබතුමාලාට රනිල් වික්‍රමසිංහගෙන් තවත් ගන්නට දෙයක් නැහැ කියලා තේරුණාට පස්සේ ඔබතුමාලා පක්ෂයෙන් වෙන් වෙලා ගිහිල්ලා වෙනම පක්ෂයක් පිටුවා ගත්තා. මේ වගේ චිත්‍රයක් රටේ ජනතාවගේ තියෙන මේක වැරදිද? ඔබට මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්. 2015 අපි ගන්නකො එහිදී අපිට යහපාලන ආණ්ඩුවනේ අපි හැදෙන්නේ. කවුද ජනාධිපති අපේක්ෂකයා? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. මන්ත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වෙන අපේ පක්ෂ හිටියේ නැද්ද අපේක්ෂකයෝ? එදා මාදුලී සෝභිතා හාමුදුරුවෝ යෝජනා කරේ එක්සත් ජාතික පක්ෂයේ කුමන හෝ නායකයෙක් දෙන්න ජනාධිපතිවරයට ඉදිරිපත් කරා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද කිව්වේ? එතුමාව එක්සත් ජාතික පක්ෂයේ නොවන ඕනෑම පක්ෂයක කෙනෙක් අලං ජනාධිපති අපේක්ෂා කරන මගේ සහයෝගය දෙන්න. මෙතනයි මේ රාස තියෙන්නේ. මේක තේරුම් ගන්න. උන්වහන්සේ අහන ප්‍රශ්න වගේම මේ රටේ ජනතාවත් මේ ප්‍රශ්නවල මැදිහත් වෙලා ඉන්නේ. හැබැයි මේකේ අභ්‍යන්තරයේ දන්නේ නැහැ බොහෝ දෙනා. අපි මේකේ ඉන්න නිසා දන්නවා. කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ මේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා ඔහු සහ ඔහුගේ කඳවුර විතරක් නෙවෙයි වර්තමාන රාජපක්ෂවරුත් එදා ඉඳන් අද දක්වා අකමැති සිරිකොත ඉදිරිපිට පාරක් කාපට් කරපු ඉතිහාසයක් තියෙනවනේ රවින්දු. ඉතින් මේ සියලු දේවල් එක බලුවම දැන් අද වර්තමානයේ මේ අගමැතිවරයා එකම එක දෙයයි කරලා තියෙන්නේ. රාජපක්ෂවරු හැංගිලා හිටපු රාජපක්ෂවරු බංකරවල හිටපු රාජපක්ෂවරු කොහෙද තිරුකුණාමලයේ ගිහලා කඳවුරක හැංගිලා හිටපු රාජපක්ෂවරු අලු ගහලා තමන්ගේ හොරකම් මැරකම් අනිත් සියලු වැඩ ටික කරන්න පුළුවන් තැනයි හිටවලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට පින් සිද්ධ වෙන්නේ. මෙන්න මේ දේශපාලන ඩීල් එක ඉවත් කිරීම තමයි සබුද්ධික රටේ ජනතාව ගත යුතු ඉදිරි තීන්දුව. වර්තමානටාවත් වටේ රටේ වර්තමාන අපේ රටේ ජනතාවට දැවන්ත ප්‍රශ්න තිබෙනවා දැවෙන ප්‍රශ්න තිබෙනවා. මේ ප්‍රශ්න හමුවේ අර්බුද හමුවේ මම වැඩසටහන ආරම්භයේදී සඳහන් කරා වගේම ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයේ අනුකූල දේශපාලන පක්ෂ ගැන අපේ රටේ ජනතාව කතා කරනවා. වුන් බලාපොරොත්තුෙන් ඉන්නවා මේ වගේ වෙලාවක ඔබතුමල්ලාගේ පක්ෂයේ රටේ ප්‍රධාන විපක්ෂයේ මූලික අරමුණ මොකක්ද? විශේෂයෙන්ම රවින්දු දැන් තිබෙනවා විධායකීය ජනාධිපතිවරයා මේ රටෙන් තොලින්චි වෙලා යා යුතුයි කියලා. ඒ වගේම රාජපක්ෂවරු මේ රටෙන් තොලින්චි වෙලා යා යුතුයි කියලා. ඒ වගේම දැන් ඇවිල්ලා තියෙනවා අගමැති රනිල් වික්‍රමසිංහත් අයින් විය යුතුයි කියන කාරණේ. ඒ අයින් වීම තමයි මේ රටේ ආර්ථික ස්ථාවර භාවයට යම් පණක් ජීවයක් හයියක් එන්නේ. රටම අකමැති ජනාධිපතිවරයාට ලෝකේ කැමති වෙන්නේ නැහැ. තනි මන්ත්‍රීවරයෙක්ට කැබිනට් එක සහ පාර්ලිමේන්තුවේ බහුතරය නැති ඉන්න අගමැතිගේ ආණ්ඩුවට රට සහ ලෝකයේ කැමති නෑ රවින්දු. නිසා මුලින්ම අපිට තිබෙනවා මේ දේශපාලන කුමන්ත්‍රණය ජය ගැනීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූලව ජයග්‍රහණය කිරීම පාර්ලිමේන්තුව තුළ ඒක අපිට හැකියාව තිබෙන්නේ තා සීමා සහිතයි. මොකද අපේ නියෝජනය අපේ පාර්ලිමේන්තු සංවිධිය ටිකක් ප්‍රමාණවත්
නැති නිසා. යම් කට්ටියක් ස්වාධීන වෙලා ඉන්නවා. ඒ ස්වාධීනීම මොන වගේ ස්වාධීනීමක්ද කියන කාරණේ ඉදිරියේදී අපි කතා කරමු. ඒ ස්වාධීනභාවය හරියට රාජපක්ෂවරුත් නැවත ආරක්ෂා කිරීමේ ස්වාධීන වීමක් කියන කාරණේ තමයි අපි දකින්නේ. අපිට මේ මොහොතේ මෙහි වෙලේ රටේ තිබෙන මේ ආර්ථික ප්‍රශ්නය ජය ගන්න නම් ලෝකයා විදේශක රටවල් ආධාර තුල අපේ සංචිත ඩොලර් වැඩි කරගන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය සහයෝගයක් ලබා ගන්න නම් දේශපාලන ස්ථාවරභාවය සහ විශ්වාසනීයභාවය රටේ රැක ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නට ඕන. ඒ සඳහා දරිය යුතු නීත්‍යානුකූල ප්‍රවේශයන් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අපි පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරා. එහිදී විශේෂයෙන්ම ශේෂ්ඨාධිකරණය ඒ සඳහා නිගමනයන් නිර්දේශ ලබා දීලා තියෙනවා. ඒ අනුව කටයුතු කිරීම සමහර වෙලාවට බැරාරුම් වෙන්න පුළුවන් රටේ ආර්ථිකය පිළිබඳව තිබෙන ගැටලුවක්. ඒ හර වෙන විකල්පයක් නැහැ. මොවුන් යන්න කැමැත්තක් නැහැ. මොවුන් ස්වාධීනව ඔවුන්ගේ පරාජයන් පිළිඅරන් මෙය ඈත් කරලා යන්න පුළුවන් කටයුත්තක යෙදෙනවා නම් ගැටලුවක් නැහැ. එයින් පස්සේ අපි පැහැදිලිව කියනවා අපිට දෙන්න මේක අපිට කරන්න පුළුවන්. මේ ප්‍රශ්නය අපේ රටේ ජනතාව මේ ප්‍රශ්නය මේ වෙලාවේ මම ගිහිල්ලා මොන දේශපාලඥයෙක්ගෙන් ඇහුවත් ඔහු පිළිතුරු දෙන්නේ අපේ රටේ දේශපාලනය වෙනස් කරන්න ඕනේ, පාලන තන්ත්‍රය වෙනස් කරන්න ඕනේ, ආණ්ඩුව පෙරලන්න ඕනේ. මෙතනින් තමයි අපිට උත්තරයක් හොයන්න පුළුවන් කියලා රටේ දේශපාලනචාර සඳහන් කරන්නේ. අපිට බැරිද රට ගිලිලා තියෙන මේ වෙලාවෙවත් දේශපාලන බලය ගැන කතා කරන්නේ නැතුව හැමෝටම එකතු වෙලා අපේ රටේ ආර්ථිකය හදන්න බැරිද මේ වෙලාවේ? ඒ සඳහානේ අපි කිව්වේ අපේ පක්ෂයේ ඉන්න ආර්ථිකය පිළිබඳව දක්ෂතාවයේ තිබෙන හැකියාව තියෙන පළපුරුද්ද තියෙන හර්ෂ සිල්ලා ඇමතිවරයා ප්‍රමුඛ කඳවුරට පාර්ලිමේන්තුවේ තිබෙන විවිධ කාරක සභාවල තියෙන ඒ නියෝජනයේ නායකත්වය ලබා දෙන්න කියලා. ඒවා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගන හිමිය යුතු දේවල්. ඒවා පාවා මේ ආණ්ඩුව ඇවිල්ලා නැති කරා. අපි දැනටත් කියනවා ඒ අපි කියන මාර්ගයේ සහ අපි කියපු දේවල් කරන්න සූදානමක් තිබෙනවා නම් ඔබ කියන ප්‍රශ්නේ අද උදා වෙන්නේ නැහැ. රවින්දු අහන්නේ අපි කියන දේ. කරන්නේ අපි කියන දේ. ඒ නිසා තමයි අපි පාර්ලිමේන්තුව අවසාන සතියේ ගිය සතියේ මේ සතියේ අදත් පාර්ලිමේන්තු දවසක් අපි වර්ජනය කරේ. රවින්දුට මතක ඇති ගිය පාර්ලිමේන්තු සැසිවාරයේ මිලියන 600ක මට සමා වෙන්න මට මතක නැහැ. පරිපූර්ණක ඇස්සමේතුවක් අපි අතයිස්සුවා විපක්ෂය. ආණ්ඩුව ගෙනාපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු මේ රටේ වර්තමානයේ මේ ජනතාවගේ පීඩන ප්‍රශ්නයට උදව් කරන්න විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න සල්වච්චු ගහලා ඒකට පව අපි අතයිස්සුවා. හැබැයි කෝ දැන් ඒ සහන සතියක් ගත වෙලා තියෙනවා. සමෘද්ධිලාභීන්ට සහන දෙනවයි කිව්වා. එක්පොත්ගල 20000 ගානේ බෙදනවයි කිව්වා. ඒතකොට දැන් අපි අත උස්සලා ඔබතුමාත් අහනවා මේ ජනතාවගේ පීඩන ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත් වෙමුද කියලා. දැන් මේ මැදිහත් වෙලා තියෙන්නේ මේ පිට සතියේ. මම මේ පාර්ලිමේන්තුවේ අහන්න හිටියේ කෝ මේ සහන ටික. මට මතකයි අගමැතිතුමා කිව්වා කොළඹ තට්ටු නිවාස දෙනවා කියලා. තට්ටු නිවාස නෙමෙයි ඉල්ලන්නේ. පුංචි බාධා කිරීමක් කරන්න දැන් චම්දිවිස මහත්මයා අපි කිටි විරාමයකට යන්නට ඕනි. වෙලාව බලලා විරාමයක් අරගෙන වැඩසටහන සමග නැවත එකතු වෙමු. ඔබනත ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අපි විරාමයට යද්දී කතා කරමින් හිටියේ රටේ අර්බුද නිර්මාණය වෙලා තිබෙන මේ වගේ කාල සීමාවකවත් ඔබතුමන්ලට පාර්ලිමේන්තුව වර්ජනය කරන්න නැතුව පාර්ලිමේන්තුවට ගිහිල්ලා රටේ දේශපාලන නායකයොත් එක්ක එකතු වෙලා රටේ අර්බුද දිහා බලාගෙන රටේ ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නක බලාගෙන දැන්වත් ඔබතුමන්ලට රටේ වගකිව යුතු චරිත විදියට මහජන නියෝජිතින් විදියට එකතු වෙලා සාමූහිකව මේ ප්‍රශ්නට රටේ ජනතාවට උත්තර හොයලා දෙන්න බැරිද? එහෙනම් මම කිව්වේ දැන් අපි මේ පාර්ලිමේන්තු සැසිවාරයට කලින් සැසිවාරයේ අපි අනුමත කරපු ජනතා සහන දෙනවා කියපු ඒ පරිපූර්ණක අවලගේ සහන දුන්නේ නෑනේ මේ වෙනකන්. ඔබට පේනවා ඇති ඔබට දැනෙනවා ඇති රටට දැනෙනවා ඇති අපි එහෙම කරන්නේ නැහැ කියලා. නමුත් සාමාන්‍ය සම්ප්‍රදාය ආණ්ඩුවක් ගේන සෑම අයවැය ලේඛනයට විරුද්ධ වෙන එක. හැබැයි අපි විවාදකින් තොරව පෞගේ සතියට කලින් සතියේ
රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පරිපූර්ණක අයලේඛනයේ අත ඉස්සුවා රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න විතරක් නෙවෙයි එතුමා කිව්වා කොළඹ ප්‍රදේශයේ ජනතාවට තට්ටු නිවාස දෙනවා බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සාහ දරනවා මේම තාම බොරු කියන්න මොනවාද කොළඹ මිනිස්සු ඉල්ලන්නේ රවින්දු පෝලිං වල ගෑස් එකනේ තට්ටු නිවාස නෙවෙයිනේ ඩීසල් ටිකයි පෙට්‍රල් ටිකයිනේ වැඩි හරියක් ඉල්ලන්නේ භූමි තෙල් ටික දෙන්න. භූමි තෙල් ලීටරයක් ඉල්ලන මිනිහට දෙන්න හදන්නේ රනිල් මහත්තයාගේ සුරංගනා කතාත් එක්ක ඉතිහාසයේ වගේම තට්ටු නිවාසයක්. ඒ සිහින බලාපොරොත්තුත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතනම ඇති මේ රටේ ජනතාව රාජපක්ෂවරු රනිල් වික්‍රමසිංහලා කියන බොරුව අහලා ඉන්න පුළුවන්. ඒ බොරුවම කරන්නද ඔබතුමා කියන්නේ පාර්ලිමේන්තුවට ගිහිලා අපි ඉන්නේ කියලා. නමුත් අපි දැක්ක අයි අපි එළියට එන්නේ රමින්දු. අපි කියනවා මේ පෝලිම් ප්‍රශ්නෙට කියන විසඳුම ගේන්න පාර්ලිමේන්තුවේ අපිට අත උස්සන්න. මේ ගෑස් ප්‍රශ්නෙට තියෙන විසඳුම ගේන්න අපිට අත උස්සන්න. සංචිත ප්‍රශ්නෙට තියෙන විසඳුම යෝජනාව ගේන්න අපිට අත උස්සන්න. එහෙම ගේන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. එහෙම ගේන්නේ නැති පාර්ලිමේන්තුවේ උදේ ඉඳන් අවස් වෙනකම් මම හොඳයි මම හොරා කෑවේ නැහැ මම දුක් මාංශින් ආව මගේ ගේ ගිනි තිබ්බා. මගේ ගේ ගිනි තිබ්බා. එහෙම පම්පෝරි ගහනවා අහන්න රටේ ජනතාවත් විපක්ෂයක් කියලා අපි කැමති නැති නිසා තමයි රවින්දු ඊළඟ සතියේ හරි රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි කවුරුෝ ඔබ කියන රටේ මේ දැවෙන ප්‍රශ්නය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල විතරක් නෙමෙයි එයින් පිටටත් ඕනි වෙලාවක ඕනි මොහොතක සාකච්ඡා කරනවා කියන කාරණේ අපි විවෘතව කියලා තියෙනවනේ රවුන්. ඕනි තරම් දැන් රටේ ප්‍රශ්නත් එක්ක ආණ්ඩුව ගේන යෝජනා හැරුණුකොට ඔබතුමාලට නැද්ද යෝජනාවලියක් සහ ප්‍රතිපත්ති මාලාවක් මේ දේවල් මෙහෙම වුණා නම් ප්‍රශ්නේ විසඳනවා කියලා. අපි එක ප්‍රශ්නයක් කතා කරමු රටේ ඉන්ධන ප්‍රශ්නේ විසඳන්න ඔබතුමාලට තියෙන යෝජනාව මොකක්ද? මැද පෙරදිගත් එක කතා කරන්න ඕනි. රුසියාවත් එක්ක කතා කරන්න. රුසියාව අදත් කියනවා දැනුත් කියනවා එයාලට ඩීසල් පෙට්‍රල් අඩුවෙන් දෙන්න පුළුවන් බොරතෙල් එක්ක. දැන් අපි කොහොමද ගන්නේ? ඉන්දියාව ගන්නවා රුසියාවේ ඉන්දියාව කියන වැඩි මිලට අපි ගන්නවා ඉන්දියාවේ. මොකද්ද මේ වැඩි? මේ ලෝක බලවතුන්ගේ හෙංචයියන් වීමේ ඵල විපාකේ මේ රටේ පුරවැසියාට විඳින්න දෙන්න ගැටලුව අපි පැහැදිලිව කිව්වා ගන්න තියෙන තෙන් ගන්නේ කොහොමද? ඔබට මතකද මන් දන්නේ මේ කොරෝනා එන වෙලාවේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියපු ඒ සෞඛ්‍ය උපදේශ ටික ඇහුවද මේ රවින්දු? මම හිතන්නේ නැහැ අපි කියන දේවල් අහලා රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා වූ සාධනීය ප්‍රවේශයකට යන්න පුළුවන් උනන්දුවක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු මේ කාලකන්ණි අවුරුදු දෙකමාර ගත කරපු ආණ්ඩුව උදේට නැහැ. නමුත් අපි මේ කාල සීමාව ඇතුළේ විදේශ රටවල් ශ්‍රී ලංකාවට පෙර තිබ්බටත් වඩා යම් ප්‍රමාණවලින් උදව් කරන්න පටන් අරගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියාවෙන් අපිට ණය මුදල් ලබා දෙනවා. ඉන්දියාව අපිට උදව් කරන්න ඉදිරිපත් වෙලා තිබෙනවා. මේක හොඳ සාධනීය පිළිතුරක් නෙමෙයිද? රට වැටලා තිබ්බ හැටියට මේක හොඳ නැද්ද? ඉතාමත්ම හොඳයි. අපි නැහැයි කියන්නේ අපි එපයි කියන්නේ. හැබැයි දැන් ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් එකක් දුන්නා. ඒ ක්‍රෙඩිට් ලයින් එක හරහා ගත්ත ඩීසල් පෙට්‍රල් ටික දැන් ඉවර වෙනවා. දැන් මේ සතිය ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මාසයක් ගත වුණා. ඉන් පස්සේ කොහොමද ඩීසල් ගන්න පෙට්‍රල් ගන්න කියන විසඳුම සාකච්ඡාව විසඳුම සාකච්ඡාව. එතකොට අපි පැහැදිලිව කියනවා අපේ මේ සංචිත වර්ධනය කර ගැනීම සඳහා අපේ රේෂණ ටික ගෙන්වා ගැනීම සඳහා වූ ඒ විවෘත මානසිකත්වයේ නිර්මාණය කිරීම සඳහා වූ දේශපාලන හැසිරීම අපි හදන්න කිය. එහෙම හදන්න පුළුවන් වැඩ පිළිලක් හදලා තියෙනවා. ඒ වගේම මහ බැංකුව සහ මහ බැංකුවේ මේ ණය කළමනාකරණය සහ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා අවශ්‍ය ඒ නිලධාරීන් කණ්ඩායම පත් කර ගැනීම කියන යෝජනාව කරලා කොච්චර කාලෙකින්ද ඒ නිලධාරීන් පත් කරගත්තේ? අවසානයේ බෙසිල් රාජපක්ෂ නෙමෙයි ඒක පත් කරගත්තේ. අවසානයේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවට පස්සේ තමයි ඒක යම් නිලධාරීන් පත් කරන්නේ. ඒක සම්පූර්ණ පත් කරගෙන නැහැ. මේක අපේ වැරද්ද නෙමෙයි. මේක මේ අහුම්කම් දෙන්නේ නැති රටේ ජනතාවගේ පීඩනය මත නැවත දේශපාලන වශයෙන් තමන්ගේ දේශපාලනයේ උමනා විශ්ිද්ධ කරලා ගන්න මේ දේශපාලන කුමන්ත්‍රණයක්. රවින්ද ඔබට අපට සල්ලි නැති වුණාම තියෙන එක්කෙනෙක් ළඟින් ගන්නවා. මේ රටේ සල්ලි තියෙන්නේ කාටද? මේ රටේ උපයලා තියෙන ධනය හොරා කාපු සල්ලි කළු සල්ලි තියෙන රාජපක්ෂවරු ළඟ මතක තියාගන්න. වහල්ලු නිර්මාණය වෙනවා. ඒ වහල්භාවයේ ඉන්න ජනතාවගේ දෛනික තමාගේ ගෙදර ප්‍රශ්න විසඳ ගන්න
තියෙන මිනිහා ළඟට ඇදෙනවා. ඒ තියෙන මිනිහා සල්ලි දෙන්නේ රැකවරණය දෙන්නේ තමන්ගේ උවමනාව අවශ්‍යතාවය ඉටු කරගෙන. මතක තියාගන්න මේක තමයි මේ රටේ වර්තමාන පාලකයා ඉදිරි දේශපාලන දැක්ම හැටියට මම හිතන්නේ. මම හිතන්නේ මොහොන් උත්සාහයක යෙදෙනවා සියලු ශ්‍රේෂ්ඨ කඩාවට්ටන්න. ඒකනේ මේ අතදරුවක් දන්න කුෂිකර්මාන්තේ බිමට වට්ටවුවේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දන්නේ නැද්ද වගා කරන්න බෑ කියලා රසායනික පෝර නැතුව. ඒ පුළුවන්කම තිබුණත් ඒක මේ එක රැයෙන් කරන්න පුළුවන්ද මේ රවින්දු? ඒක නොදන අතදරුවෙක්ද ගෝඨාභය රාජපක්ෂ මම නම් හිතන්නේ. හරි චමන්ද විජේසිරි මහතා ගෝඨාභය පැත්තකින් තියන බැසිල් රාජපක්ෂ ගන්නකො මහින්ද රාජපක්ෂ මහත්තයා ගන්නකො. එයාලා අතදරුවෝද? එයාලා දැනගෙන ඔවුන් දන්නවා අපිට සල්ලි තියෙනවා, අපි හම්බ කරපු ධනය තියෙනවා. ඒ සියල්ල පාවිච්චි කළා මේ රටේ දුප්පතුන් වහලුන් ඔවුන්ගේ ඊළඟ දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් යොදවා ගැනීමේ බරපතල කුමන්ත්‍රණයේ හවුල්කාරය වෙලා ඉන්නවා වර්තමාන අගමැති. අපි කියමු ඔවුන්නේ කියන තරම්ම දූෂිතයි කියලා අපි විශ්වාස කරමු. ඔවුන්නේ කියන තරම්ම දූෂිතයි, ඔවුන්ට දැක්මක් නැහැ, ඔවුන් තමයි අපේ රට විනාශ කිරීමට මාවත හැදුවේ කියන කාරණේ පිළිබඳව අපි විශ්වාස කරමු. නමුත් රට අරාජික වෙලා තිබ්බ මොහොතක රනිල් වික්‍රමසිංහ මහත්මයා රටේ අගමැති ධූරය බාර ගන්නවා, ඒ සුක්කානම් බාර ගන්නවා. අරාජික වෙච්ච රටක්, මේක පෙනිපෙනි අගාධයක තියෙන රටක් කියලා පෙනිපෙනි තියෙද්දී එතුමා මේ වකීම් බාර ගන්නවා. එහෙමනම් ඔබතුමාලට මෙච්චර දැක්මක් තියෙනවා නම්, රටට ආදරේ නම්, ප්‍රතිපත්ති තියෙනවා නම්, ඒ වෙලාවේ ඇයි ඔබතුමාලගේ නායකයට වෙලා මේක බාර ගන්න බැරුව ගියේ? මම ඔබ දන්න කාරණයක් කියන්නම්කෝ. රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා විපක්ෂයේ වාඩි වෙලා හිටියත් ඔහුගේ මුවින්ම ඔහු කියනවා මම විපක්ෂ නෙමෙයි කියලා. ඔහු අනියමින් පාර්ලිමේන්තුවට එන්නත් කලින් අනියමින් ඔහුගේ සහායකයෝ තිබුණේ වර්තමාන ආණ්ඩුව. මොනම් අවුරුදු 1මාරක් තිස්සේ ඔහු ආවේ නැතත් ඔහුගේ දැනුම, ඔහුගේ බුද්ධිය, ඔහුගේ දේශපාලන හැසිරීම භාවිතය සියල්ල පාවිච්චි කරේ වර්තමාන ආණ්ඩුවේ ගොඩ ගැනීම වෙනුවෙන්මයි කියන කාරණේ මං බය නැතුව කියන. මං බය නැතුව කියන. ඔබ අපි ගත්තේ නැහැ නෙමෙයි, අපි ගන්න ගියා. හැබැයි අපි ගන්න ගියේ, අපි ගන්න දුන්න කොන්දේසිය තමයි ඔර මං කලින් කිව්වා වගේ රවින්දු, රටත් ලෝකයක් පිළිගත හැකි යෝජනා මාලාව. දැන් රනිල් ආවා කියලා ගෝඨාභය රාජපක්ෂ නිසා ලෝකෙ උදව් කරනවා. එහෙම වෙලා නැහැ. ඒක සර්වපාක්ෂික විච්ච සියලු පක්ෂ වලින් සැඳින්විච්ච ඒ ස්වාධීන කැමැත්ත අනුව ගොඩ නැගිච්ච ආණ්ඩුවක්ද මේ තියෙන්නේ නෑ. අටව ගත්ත ආණ්ඩුවක්, කොරෙන් අදව ගත්ත ආණ්ඩුවක්. සමහර පක්ෂවල තිබිච්ච පක්ෂ ව්‍යවස්ථාවෙන් පරිබාහිරව කඩලා අපි පැහැදිලි කොන්දේසියක් දැම්මා. අපේ පක්ෂෙන් කවුරු හෝ අරගෙන ඇමතිකමක් දුන්නොත් අපේ සහයෝගය ලබා දීම වල අපි දෙවරක් හිතනවා. ඒ සියලු දේ දැනගෙන මේක ගත්තා. ඔබට මම මේ කියන්නේ නමුත් ඔය කොන්දේසි වගකීමෙන් මම කියන කාර්යය අහගන්න මම මේකේ පස්සේ උත්තරේ ඒක පැහැදිලි වෙයි. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේක යෝජනා කරන්න කලින් මේක ගන්න කියනකොට අපි පාර්ලිමේන්තු කණ්ඩායම සහ කැඳවල නායකතුමා අපි ඉස්සරහ මේ ලියුම හදලා යවුවේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙන්නෙක් එක්ක. ඒ දෙන්න මේ ලිපිය බාර දෙන්න යන වෙලාව. එතකොට ඔය රනිල් වික්‍රමසිංහත් මේක ලබා ගන්නවද නැද්ද කියන කාරණේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේක බාර ගන්න කියපු කාලේ මම මේ කියන්නේ. මේ ලිපිය බාර දෙන්න යනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැබිනට් එකේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වාඩි වෙලා ඉන්නවා. ඔබ හිතනවාද අපිට දෙයි කියලා? මේ මට මගේ කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියපු දේ මම මේ ඔබට කියන්නේ. මම ඉතා වගකීමෙන් කියන්නේ. මොකද අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම මේක ලියවිලා ඇති. මට ඒක අරන් ඇවිල්ලා ඔබට පෙන්නන්න පුළුවන්. එතුමා කිව්වේ අපිට මේක දෙන්න සූදානමක ඉඳලා නැහැ. හැබැයි ලෝකෙට පේන්න, ඔබලට පේන්න මේක බාර ගන්න කිව්වට රවින්දු බාර දෙන්නේ නැහැ. ඔයාට මාව විශ්වාස නැත්තම්. ඔයාට මාව ආරක්ෂා කරන්න බැරිද? නිසා ඔයාට ආරක්ෂා කරන්න පුළුවන් හොඳම හිතවතා ගජය මිත්‍රයාට තමයි මේක දෙන්නේ. ඒ නිසා තමයි රාජපක්ෂවරු ආරක්ෂා කරන්න පුළුවන්. රාජපක්ෂවන්ට විශ්වාසය තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේක දුන්නේ. ඔතන ඊළඟ ප්‍රශ්නේ තමයි ඔබතුමා කොන්දේසි කීපයක් ගැන සඳහන් කරා. අපි ඔබතුමාලගේ කොන්දේසි දැක්කා. ওই කොන්දේසි ඔබතුමාලා ආණ්ඩුවට ඉදිරිපත් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක බාරගත්තට පස්සේ නෙවෙයිද? නෙවෙයි. බාර ගන්න කලින් වගකීමෙන් කියන. වගකීමෙන් කියනවා. මම ඔය සිද්ධ වෙ කිව්වේ අපි දෙවෙනි ලියුම අරන් යනකොට තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේක බාර දීමේ තීන්දුව තිබුණේ. ඒ තීන්දුව තිබුණා. මම තව කාරණයක් කියන්න ඕනේ. අපි දෙවෙනි ලියුම දෙන්න අපි ලියුම හදලා අපි කතා කරා ජනාධිපති ලේකම්ට. කවුද ඉන්නේද? ජනාධිපති ලේකම් කවුද දැන් ඉන්නේ? එතුමා පහුගිය යහපාලන ආණ්ඩුවේ කොහෙද හිටියේ?
තුමාලා විරුද්ධව අඩු තිබුණානේ. බෑ එතුමාලා විරුද්ධව අඩු තියෙනකොට චෝදනාව තිබුණේ කාගේ කවුද හංගන් හිටියේ? චෝදනාවක් ඒ කාලේ තිබුණා. එතුමා සාගර රත්නායක මහත්තයාලා ගෙදර හංගන් ඉන්නවා. ඒකට උදව් කරනවා කියලා අපේ ගාල්ලේ හිටපු ඇමතිවරයෙක් ඉතින් ඒ උදවිය ආරක්ෂා කරලා තිබුණා නම් ඒ ලේකම්වරයා මේක අපිට දෙයිද රවිදු? හරි එතුමා අපි කියනකොට අපි දැන් කැමති එහෙනම් මේක දෙන්න කියලා දුරකථන ඇමතුමෙන් අපේ ඒ අවස්ථාවේ අපේ ජ්‍යෙෂ්ඨ නායකයා එතුමා උත්තරයක් දුන්නේ ෆෝන් එක තිබ්බා ඇත්තද කියලා. මෙන්න මේකයි ඔබ තේරුම් ගන්න ඕනි කාරණේ. මොකද ඔබට රටට හැදුවා අපි බාරගන්නේ නැහැ අපි බයයි කියලා. ඔබට අපට රටට කෙවුවා ආසයි බයයි කියලා. ඒ වෙන කවුරුවත් නෙමෙයි මේ රාජපක්ෂ කඳවුරේ ඉන්න හදපු දේශපාලන නාටකම් නයි පෙන්ලා ආණ්ඩු ගත්ත ආණ්ඩුවලට කොරෝනා වෙලාවේ පැණි පොවලා මේක හදන්න පුළුවන් කියවපු ඒ ආණ්ඩුවට මේව කජ්ජක් නෙවෙයි රවුද මේක යථාර්ථය ඇත්ත රටේ ජනතාව දන්න ඕනේ. මීට වඩා හිරිකිත නැති වෙන විදිහට කියන්න පුළුවන්. මම එහෙම කියන්නේ නැහැ. අපි මේක දන්නවා රටේ සමුදුවේ ජනතාවට කියනවා මේ වගේ දේශපාලන ගේම් ඇත්තටම අපි ප්‍රාදේශීය දේශපාලන හැටියට ඉන්නකොට දන්නේ නැහැ. අපි දැන් දන්නවා මේ ලෝකයේ බලවතුන් එක්ක එකතු වෙලා රටක් විනාශ කරන මේ කාලකන්ණි පාලකයෝ එලවන්න නම් මේ රටේ ජනතාව පක්ෂපාත ભેදකින් තොරව ඉදිරියේදී ගත යුතු සාධාරණ දේශපාලන ප්‍රවේශය මොකක්ද කියන කාරණය අපි සමාජයේ ඉදිරියේදී නිර්මාණය කිරීම සඳහා කටයුතු කරනවා. ඒ පිළිබඳව අපි කතා කරන්නටම ඕනි. ඊට පෙර ආතෝ සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. නැවතත් ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අපි කතා කරන්නේ රට අර්බුදකාරී තත්ත්වයකට නිර්මාණය වෙලා තිබෙන කාල සීමාවක අපි පහුගිය කාල සීමාව පුරාවටම අපේ ටොක් 24 වැඩසටහනෙන් කාලීන ගැටලු කතා කරද්දී විවිධ දේශපාලන චරිත මේ වැඩසටහනට කැඳවාගෙන ආවා. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය, විපක්ෂයේ ක්‍රියාකාරීත්වය සහ අනිකුත් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය කොහොමද මේ වෙලාවේ තියෙන්නට ඕනි කියන කාරණේ පිළිබඳව කතා කරන්නට. ඒ අතුරින් අද අපි කතා කරන්නේ කොහොමද විපක්ෂය මේ වෙලාවේ හැසිරෙන්න ඕනි සහ කොහොමද හැසිරෙන්නේ කියන කාරණය පිළිබඳව චමින්ද විජේසිරි මහත්මයා වැඩසටහනේ අවසාන භාගයට ළඟා වෙනවා. රට කොහොමත් අර්බුදයක දැන් තියෙන්නේ. මේ වෙලාවේ ඔබතුමාලා මට කියන්න හරියටම ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා හැර මේ වෙලාවේ දේශපාලනික වශයෙන් මොනවද කරන්නට ඕනේ? ව්‍යවස්ථාව පිළිබඳව අපිට ගැටලුවක් තිබ්බා. පිරිසක් කිව්වා ආයෙත් 19 බලාත්මක කරන්නට ඕනේ කිව්වා. කොටසක් කිව්වා 19 හරියන්නේ නැහැ. ඒකේ තියෙන දේවල් අරගෙන අපි 21 ගේන්න ඕනේ කියලා. දැන් 22 පිළිබඳව කතිකාවතක් යනවා. මොකක්ද මේ වෙලාවේ ඇත්තටම කරන්න ඕනේ? විශේෂයෙන්ම විධායකය මේ වෙලේ අයින් විය යුතුයි. එම නැත්තම් විධායකය බල රහිත විච්ච නාම මාත්‍ර ජනාධිපතිවරයෙක් විය යුතුයි. විධායක මම පුංචි බාධා කිරීමක් කරන්නට දෙන්න. විධායකයා අයින් වෙන්නෙත් නැතුව, විධායකේ නාම මාත්‍රික බල රහිත කරන්නෙත් නැතුව විධායකයට වෙන පුද්ගලයෙක් පත්වීමෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බැරිද? මට පැහැදිලි නෑ. විධායකය බල රහිත කරන්නෙත් නැහැ. විධායකයට දැන් යම් කිසි බල ප්‍රමාණයක් අපි කේන්ද්‍රගත කරලා තියෙනවා. මේ තියෙන ව්‍යවස්ථාව ඇතුලේ මම 22 ගැන නෙමෙයි කතා කරන්නේ, 21 ගැනත් මේ කතා කරන්නේ. මේ තියෙන ව්‍යවස්ථාව ඇතුලේ විධායකයට යම් කිසි බල ප්‍රමාණයක් තියෙනවා. මේ තියෙන බල ප්‍රමාණය බල රහිත කරන්නේ නැතුව මේ බල ප්‍රමාණයම තියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අයින් වෙනවා. ඒ වෙනුවට වෙන පුද්ගලයෙක් එනවා. ඒ එන පුද්ගලයාටත් අරකින විධායක බලතල සියල්ලක්ම ඒක ඒ ආකාරයෙන්ම තියෙනවා. බලතල වෙනස් කරන්න නැතුව පුද්ගලයා වෙනස් කිරීමෙන් ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න බැරි වෙයිද? ව්‍යවස්ථා වෙනස් කිරීමකටම යන්න වෙයිද? නෑ. ඒක පත්වෙන පුද්ගලයාගේ මානසිකත්වය සහ හැසිරීම අනුව තමයි බලන්න ඕනේ. විධායක ජනාධිපතිලත් ඒ බලය රට හදන්න පාවිච්චි කරා නම් මේ අරුබුදේ නැහැනේ. තමන්ගේ නඩු ටික වහ ගන්නයි, තමන්ගේ පවුල ආරක්ෂා කර ගන්නයි කටයුතු කිරීමේ ප්‍රතිවිපාකරමේ ඉතිහාසයේ ඉඳලා තියෙන්නේ. විධායකයේ තිබුණා නම් රටේ වංචනිකයන්ට දඩුවම් දීලා කණෙන් ඇදලා දඩුවම් ටික දුන්නා නම් මේ පාලකයෝ අද කවුරුත් නැහැනේ. මම හිතන්නේ එය විධායකයෙ තුලින් පාවිච්චි කරන්න පුළුවන් හොඳ කෂුවරකාව තියෙන රුජුභාවයේ තියෙන නායකත්වයක ආගමනයේ ඉදිරියේ තිබෙනවා. අපි විශ්වාස කරනවා අපිට පවා යම් දූෂිතයක් තිබෙනවා නම් ඒ දූෂිතයේ ඒ දඬුවම් දීම සඳහා කටයුතු කරાવી. මොකද මම හොරෙක් නෙවෙයි නිසා මම බය නැහැ. ඔය දකින්න ඇති පාර්ලිමේන්තුව තුලත් මගේ හැසිරීම
මම දේශපාලනයට එන්නේ ව්‍යාපාරික පැලැන්තියකින්. ඒ නිසා මම බය නැහැ. මගේ දේශපාලන සියල්ල මම නැති කරගෙන තියෙනවා ජනතාව වෙනුවෙන්. මම ඒක සතුටු වෙනවා. මම විශ්වාස කරනවා මේ වෙලාවේ පාර්ලිමේන්තුවට යම් බලයක් ලබා දීලා විධායකයන් බලතල අඩු කරලා යාම තමයි කාලෝචිත වෙන්නේ. මොකද රටේ ජනතාවට විධායකයේ පිළිබඳව බරපතල එපාවීමක් එළවීම සඳහා කටයුතු කිරීම සඳහා සූදානමක ඉන්නවා. ව්‍යවස්ථාවේ සංශෝධනය නොවි ඔබ කියනවා වගේ අලුත් පුද්ගලයෙක් එනවා නම් ඒ පුද්ගලයාගේ පැමිණීම හරහා නව පාර්ලිමේන්තු කැබිනට්ටුවක් නිර්මාණය වීම යම්තාක් මට්ටමකට කටයුතු කරන ඉතින් සමහර වෙලාවට අපි වෙන්න පුළුවන් කියලා අපි උදාහරණයකට ගමුකෝ. අපි කියන ඒකට අපිට මේක ගෙනියන්න පුළුවන් කියලා. ඒක රටේ ජනතාවට යම් ජවයක් කි. මැතිවරණයක් වෙන්නේ නැහැ. ඔව් ජනාධිපති දැන් එතුමාගේ වරම සහ දීපු ජනතාවරම අවසන් වෙලා තිබෙනවා. 69 ලක්ෂයක් ඡන්ද දුන්නාට දැන් 69 ලක්ෂය නැහැනේ. ඒ අකමැත්ත තියෙන නව පුද්ගලයෙක් පත් වෙලා තියෙනවා. ඔහු අපි නම් ලෝකයේත් බලයි රටත් බලයි රයිට් දැන් ඔයාලට යම් කාලෙක යන්න පුළුවන් කියලා. ඒ නිසා අපේ ආර්ථික ප්‍රතිපත්තිය අපිට නිර්භයව කකුලෙන් අදින කවුරුත් නැහැ. අපි ඒ ගන්න තීන්දුව වලට විරුද්ධ වෙන කවුරුත් නැහැ. ඒ තීන්දුව අපේ තීන්දුව හැටියට අපේ කැබිනට් එකක් තුළ අපේ අගමැතියෙක් හැටියට යන්න පුළුවන් වැඩපිළිවෙල හදන්න හෙට මම හිතනවා මේ රට කෙලින් කරලා යන්න පුළුවන් වැඩපිළිවෙල හැදේවි රවිද. ඔබතුමන්ලා මේ බලය බාර ගන්නට සූදානම් වුණාට රටේ ජනතාව බලය දෙන්නට සූදානම්ද කියන තර ප්‍රශ්නේ තිබෙනවා. මොකද අපි දැක්ක පහුගිය කාල සීමාවේදී ආණ්ඩුවට වගේම විපක්ෂයටත් ඇඟිල්ල දික් වුණා. විපක්ෂයට වගේම ජාතික ජනබලවේගයටත් තියෙන දේශපාලන පක්ෂ ඔක්කොටම ඇඟිල්ල දික් වුණා. ජනතාව කිව්වේ ජනතාව තුලින් පාලනයක් ගෙනන්නට පුළුවන් උන්ගේ මහජන කවුන්සිලයක් හදමු මේ වගේ අදහස් ඔවුන් අරගෙන ආවා. මේ කාල සීමාව ඇතුලේ ඔබතුමන්ලා හිතනවද රටේ ජනතාවට ආණ්ඩුව පිළිබඳව කලකිරීමක් තියෙනවා කියලා පේනවා රටේ ජනතාව හැසිරීම තුලින්. ඒ වගේම ආණ්ඩුවට සාපේක්ෂව විට සමගාමීව විපක්ෂය ගැනත් රටේ ජනතාවට කනස්සල්ලක් තියෙනව නේද මේ වෙලාවේ? එකඟ වෙන්නේ නැහැ ඒ කාරණේට. කාල මුද්‍ර පිටියේදී ඔබතුමාලගේ විපක්ෂ නායකවරයාට ප්‍රහාරයක් පවල්ලා වෙනවා. සමාජයේ විවතුන්ට ලොකු රැවටීමකට ලක් වෙච්ච පාලනයේ රාජපක්ෂ පාලනය. විවතුන් කීසෙනෙක් පාර්ලිමේන්තුව ආවද? එයින් කී දෙනෙක් ඒ ගෙවල් පිච්චුණාද? ඇයි පිච්චුනේ? ඒ වියත්භාවයේ පිළිබඳව අවිශ්වාසය. තමයි වියත්තුන් මධ්‍යස්ථ මධ්‍යපාන්තිකයන් ඔවුන් පක්ෂග්‍රාහී නොවී හිතපු උදවිය එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක මැදිහත්කාරෝ වෙලා විශේෂයෙන්ම ජාතිවාදය සහ අන්තවාදය සහ ත්‍රස්තවාදය කියන කාරණා හරහා එක පෙළකට පෙළ ගැහිලා තමන්ගේ තනතුර තමන්ගේ බුද්ධිය සියල්ල අමතක කරන තත්ත්වයට තල්ලු කරලා දැම්ම මේ පාලකයෝ. ඒ දේශපාලන නායකයෝ. අද ඒ වියත් සමාජයට මං ඉතා ගෞරවයෙන් ආමන්ත්‍රණය කරනවා. ඔබට ඔබ ගත්ත තීන්දුවේ වැරද්ද නිවැරදි කිරීම සඳහා ඔබට නැවත ඒක රිවර්ස් කරන්න බැරි තියෙන විචිකිච්ඡාව ලැජ්ජාව කැත කියන කාරණේ හරහා හිතනවා නම් සයිත් ප්‍රේමදාස මහත්තයාගේ පාලන ක්‍රමය වැරදි කියලා ඒක එහෙම කරන්න එපා. මට වැරදුනා නම් මම වැරද්ද හරියට තේරුම් ගන්න එක නිවැරදි කරමු අපි. එසේ නොවි යම් තැනක උත්සාහයක යෙදෙනවා සමහර වියත් සමාජයේ බුද්ධිමත් සමාජයේ ටිකක් අකමැති Tamanට වැරදුනා කියන්නේ. හැබැයි ඒ නොපිළිගැනීම හරහා මේ රටේ මහා බරපතල තත්ත්වේ නැවත උදා වෙනවා නම් උදා කරන්න යනවා නම් වලා හිතුවා ගාලු මෝදර ඒ වරගලේ හිටපු සමහර දේශපාලන කඳවුරු තමයි මේකේ අවසාන ගැලවුම්කාරයා කියලා. හැබැයි දමවෙන්දා විච්ච සිදුවීම හරහා මේ වියතුන් මහා දැඩි කම්පනයකට පත් වුණා. අපේ මැදිහත් වීම, අපේ ප්‍රජාතන්ත්‍රවාදය, අපේ ස්වාධීනත්වය, අපේ අරගලය මහා රටේ විනාශයකට හේතු වුණා කියලා. හැබැයි එයාලා එක කරේ නැහැ. හැබැයි මේ අරගලය හරහා පාවිච්චි කරා යම් දේශපාලන කඳවුරක් තමන්ගේ ඉතිහාස දේශපාලන වැඩපිළිවෙල ගිනි තැබීම. ඉතින් ඒ ගිනි තබලා ජනතාව බය කරලා ජනතාවට ඡන්දේ දාන්න එපා කියපු ඉතිහාසයක් තියෙන ඒ දේශපාලන කඳවුරේ උමනාව වෙනුවෙනුත් කවුද අරගල හිටපු දේශපාලන කඳවුර? දන්නවනේ. මම ඒ පක්ෂය කියන්න ඕනේ නෑ. මම 83 මට අවුරුදු 3යිනේ. 80 ගණන් වල ඔය 87 88 වගේ ගණන් වල මට අවුරුදු 8යි 7යි වයස තුළ මමත් කැලෑ වෙලා හැංගිලා දිනවා. මගේ තාත්තා යනවා ආව. ඒ කාලේ කවුද කරන්න කින්න මන්ද අපි දන්නේ නැහැ. ඒ වගේ රාජ්‍ය ආයතන ගිනි තියලා ඡන්ද කාඩ් අරගෙන ඩෙන්ටිටි කාඩ් අරගත්ත ඉතිහාසයක් තියෙනවනේ. ඒ උදවියට දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෝෂාරෝපණය කරන්නේ ඇඟිල්ල දික් කරන්නේ.
හැබැයි මේ අරගලයට මැදිහත් වෙච්ච අරගලයට ස්වේච්ඡාවෙන් ගිය අරගල කැමැත්තෙන් ගිය බත් පැකට් එක වෙලා දුන්න තමන්ගේ වතුර බෝතලේ ගෙනත් දුන්න උදවිය හිතුවද අවසානයේ මේ කාලකන්ණී දේශපාලන කණ්ඩායමගේ අරමුණ වෙනුවෙන් මේ හිටගන්නේ කියලා. එන්න එහෙමමයි 2019 මේ යහපාලන පොහොට්ටුවේ කඳවුරේ ඉඳගත්ත මේ රටේ බුද්ධිමත් වියත් සමාජයේ හිටගත්. ඔවුන් වැරදි නෑ. ඔවුන් අන්ධවව්වා. ඉතින් ඒ අන්ධවීම මත ඉන්න ඒ උදවියට මම හිතා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. අවංක නායකයෙක් ඉන්නවා. කියන දේ කරන නායකයෙක් ඉන්නවා. දේශපාලනයේ කියන වචනේ අර්ථ දන්න නායකයෙක් ඉන්නවා. ඒකට ගිජු නැහැ. ඔහුට ඕනෑම වෙලාවක ඕනෑම මොහොතක ඔව් එපා නම් ඔහුට ගෙදර ගිහිල්ලා ඔහුගේ වැඩක් කරගන්න පුළුවන් මානසිකත්වයේ තියෙනවා. අද නැත්තේ ඒකයි දේශපාලන නායකයන් මොනා හෝ කරලා මිනී මැරුණට ගෙවල් පිච්චුණාට තමන්ගේ බලය වෙනුවෙන් ඉන්න ඕනේ කියන කෑදලකම තියෙන දේශපාලන නායකයෙක් එහෙම නායකයෙක් නෙමෙයි අපේ නායකයෙක්. ඒ නිසා මම කියනවා මේ රටේ අද හැමෝම පොලිමක ඉන්නවා රවින්දු. අද ඉංජිනේරුවරයෙක් ඉන්නවා, වෛද්‍යවරයෙක් ඉන්නවා, කම්කරුවක් ඉන්නවා, ගොවියෙක් ඉන්නවා, සියලු ශ්‍රේෂ්ඨ අද ඉන්නේ පෝලිං වල. එහෙනම් මුදල් හම්බ කරාට වැඩක් වෙන්නේ නැහැ. මේ රටේ මේ සියලු ප්‍රශ්න වලට, දැවෙන ප්‍රශ්න වලට අපේ හැම පන්තියක්ම මුණ දෙනවා. එහෙනම් මේ හැම පන්තියෙම එකතු වෙලා මේ පන්තියට තේරුම් ගන්න ඕනි. රවට්ටව්වේ කවුද? බොරු කියන්නේ කවුද? බොරුණු කියන්නේ කවුද? ඒ බොරු නොකියන කඳවුරත් එක්ක මේ රටේ ගැලවුම්කාරයා නිර්මාණය කරලා ඒ හරහා රටේ ආර්ථික දේශපාලන සමතුලිතතාවය නිර්මාණය කිරීම සඳහා එකතු වෙන්න කියන ඒ ගෞරවනීය ආරාධනය තමයි මට අවසානයේ කියන්න තියෙන්නේ. වැඩසටහන අවසාන භාගයට අපි ළඟා වෙන නමුත් මට ඔබතුමාගෙන් කෙටි ප්‍රශ්න දෙකක් අහන්නට ඕනි. පළවෙනි ප්‍රශ්නය කෙටියෙන් අපි කතා කරමු. වැඩසටහන අවසාන භාගයේ අපි ඉන්නේ. අපි දකිනවා මේ වෙලාව ඇතුලේ ආණ්ඩුව විපක්ෂය විවේචනය කරනවා, විපක්ෂය ආණ්ඩුව විවේචනය කරනවා, ජාතික ජන බලවේගය ආණ්ඩුව විපක්ෂය මේ දෙකම නියෝජනය කරනවා. තවත් දේශපාලනයක් පක්ෂයක් ආපුවම ඔය 3-4ම විවේචනය කරනවා. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ නැද්ද? ඇයි ඔබතුමන්ලා හැම වෙලේම මේ එකිනෙකා විවේචනය කරගන්නේ, කුලල් කා ගනිමින් ඇයි මේ වගේ දේශපාලන සංස්කෘතියක් අපිට උරුම වෙලා තියෙන්නේ? මේක වෙනස් වෙන්න ඕනේ නැද්ද? මට කෙටි පිළිතුරක් ලබා දෙන්න. හොරුන්ට දඬුවම් දුන්නා නම් හරි. මේ හොරුනේ කෑ ගහන්නේ. මහා බැංකුව හොරා කාපු උදවියත්, සීනි වලින් හොරා කාපු උදවියත්, ගුවන් යානා වලින් හොරා කාපු උදවියත් එකට ඉඳගෙන කටයුතු කරනවා. හැම හොරෙක්ටම කනතුර යාළුකම මිත්‍රකම සියල්ල නැතුව දඬුවම් දෙන්න පුළුවන් නම් ඒ දඬුවමෙන් මේ රටේ ඔය කියන විවේචනය කරන දේශපාලනය නවත්තන්න පුළුවන්. හොරා කාපු කඳවුර මේ කඳවුරට හොරා කෑවා කියනවා. ඒ කඳවුරට දඬුවමක් නැහැ. මේ කඳවුර හොරා කෑවා කියනවා. මේ කඳවුරට දඬුවමක් නැහැ. ඒක තමයි බලා කියන්නේ විවේචනයක් හැටියට. ඒ විවේචනේ නතර වෙන්න නම් ඒ සැබෑ හොරුන්ට දඬුවම් දීලා ඒවා රාජසන්තක කළා මේ රටේ ජනතාවට ගන්න පුළුවන් වැඩපිළිවෙල හැදුවොත් රවින්දු විවේචන දේශපාලනයක් නැහැ. මේ රටේ හැදෙන්න පුළුවන් ගමන නිර්මාණය වෙයි. ඔබතුමා දේශපාලනයේ කොයි පුටුවටද මාන බලන්නේ? ඔබතුමා කොතෙන්ද යන්න හදන්නේ? විපක්ෂ නායක තනතුරටද? මොකක්ද ඔබතුමාගේ දේශපාලන? මට ඒව දේශපාලන අරමුණකින් ආපු පුද්ගලයෙක් නෙවෙයි. මගේ පරම්පරාවේ දේශපාලනය කරලා නැහැ. මම තමයි මගේ පරම්පරාවේ පළවෙනි දේශපාලන පුරක. මට ආසයි මේ රටේ හදන්න පුළුවන්, ගොඩනගන්න පුළුවන් ඒ නායක හදන්න. ඒ වෙන මොකටවත් නෙමෙයි. රටේ ජනතාව දුක් විඳිනවා. රටේ දරුවෝ දුක් විඳිනවා. මගේ දරුවෝ දුක් විඳිනවා. රට හැදුනොත්, රට හැදුවොත් ඒ කවුරුන් හෝ නායකයා මගේ දරුවොත්, රටේ දරුවොත්, රටේ පුරවැසියත් මේ දුකෙන් මුදව ගන්න පුළුවන් කියන චින්තනය, අදහස මගේ තුල තියෙන නිසා මේ රට හදන නායකයා හදන්න, අවංක නායකයා හදන්න වේසන හැරෙන්න ඉහළ දේශපාලන බලාපොරොත්තු අතුල නැහැ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. රට හැදුනොත් අපිත් හැදෙයි, අපි හැදුනොත් අපේ පසුපසින් එන පරම්පරා කිහිපයක දරුවන්ට නිදහසේ හුස්ම ගන්නට, ණය නැති රටක හුස්ම ගන්නට, තෙල් පෝලිම්, ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් නැති රටක හුස්ම ගන්නට අවස්ථාව උදා වෙයි. අපේ එකම ප්‍රාර්ථනයක් දේශපාලන යහපත් වේවා. යහපත් දේශපාලකයන් තුළින් අපේ රට තවත් සුඛිත මුදිත වේවා, යහපත් වේවා කියන එකයි අපේ එකම ප්‍රාර්ථනය. ඉතින් මේ සමගින් අද දවසට නියමිත ටොක් 24 වැඩසටහනත් නිමවට පත්වනවා. අලුත් සතියක සඳුදා දවසේදී තවත් මෙවැනිම කාලීන සහ කාලෝචිත ටොක් 24 වැඩසටහනකින් අපි හමු. සමුගන්නා මොහොතේදී කියන්නට තියෙන්නේ අපි නියෝජනය කරන්නේ ජනතාවගේ පාර්ශවයේ සිට මේ බෝඩරේ සිට ඔබේ ප්‍රශ්න රටේ වගකිව යුතු නිලධාරීන් අසන්නට අපි සූදානම්. රටට සුබ වෙනතුරු ටොක් 24 අපි අවදියි.